මේ තා ප්‍රශ්නයක් තියෙනවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා යන කර්මස්ථානයේ එන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියන අර්ථය පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරලා තියෙනවා. මේකත් හොඳයි තේරුම් ගන්න එක. දැන් මමද සියලු ලෝක සියලු සත්වයෝ කිව්වහම මේක තෝරා ගන්න ඕනේ. සියලු ලෝක සියලු සත්ව. ඇයි සත්ව කියන්නේ? ඇයි ලෝක කියන්නේ? ලෝක කියන වචෙන්ට විවිධ අර්ථ තියෙනවා. ඒක තෝරා ගන්න ඕනේ විවිධ ක්‍රමී. මේ රූපස්කන්ධයේ සහිත මේ ශරීරයටත් ලෝකය කියනවා. මේකට ඇලුම් කරන්නා වූ යම් උපාදානයක් ඇද්ද? ඒ උපාදානය නිසා සත්ව කියනවා. ලෝකයයි ලෝක සත්වයයි කියවහම උතන ක්‍රම දෙකක්. ලෝකයට ඇලුම් කරන අර්ථයෙන් ලෝක සත්ව කියනවා. ලෝකයට අයිතියක් අභ්‍යන්තර හෝ බාහිර තියනවාද? ඒවට ලෝක කියනවා. එතකොට සියලු ලෝක සියලු සත්වයෝ කියලා හිටන් කියනකොට මෙතනින් ඵලය ලබන්නේ කවුද? කියලා කො තෝරා ගන්න ඕනේ. පුද්ගලත්වයක් නෙමෙයි මේ කියන්නේ. මම කියලා කියන්නේ අපි සංඥා මාත්‍රයකට සීමා කරලා. අර කියන නිත්‍ය දුව සත්වත අවිපරිණාම ධම්ම කියනා වූ ආත්ම දෘෂ්ටියෙන් ගන්න මමෙක් නෙමෙයි මේ කියන්නේ මම කියලා. ඒ වගේ සියලු ලෝක සියලු සත්ව කිනුරත් කියවෙන්නේ අන්න ඒ ටිකයි. ඒතර මේ පංච උපාදානස්කන්ධයක් ඇති වෙනවා නම් ඒ උපාදානස්කන්ධයට තියෙන ඇලුම් කිරීමක් ඇද්ද? අන්නේ නිසයි සත්ව කියන වචනේ එන්නේ. මේ ලෝකයට අයිතිවන්නා වූ පංචස්කන්ධයට ඇලුම් කරනකොට චන්දරාගයෙන් බැඳෙනකොට ලෝක සත්ව කියන සත්‍යෙට වැටෙනවා. එතකොට මේ යම්කිසි පුද්ගලයෙක්ගේ ශරීරය මේ නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන විදිහට ඊට අවශ්‍ය විදිහට සකස් වෙන්න ඕන. දැන් මන්ද බුද්ධික ශරීරයක් තියෙන්නේ මන්ද බුද්ධික මනසත් නිසා හැදිච්ච එකක්. ඒතර ගත හිත කියන මේ දෙකම නිවන් අවබෝධයට අවශ්‍ය හැඩතලයක් පසුතලයක් ගන්න ඕනේ. එහෙම නැතුව නිවනට බාධායි. සමහර වෙලාවට නිවන් අවබෝධ කරගන්න ඥාන ශක්තිය තියෙන පුද්ගලයා වයසෙන් මොහු කරා යන්නේ කායික දුර්වලතාවය නිසා නිවනට බාධා වෙන බව බුදුරජාණන් වහන්සේ හේතුවත්ව දේශනා කරලා තියෙනවා. මහදන කියන සිටුවරේ ඒ සිටුවරිය සමග නැනම් සිටු භාර්යාව සමග බොහෝ විනෝදයෙන් කල් ගත කර ඉඳලා ධර්ම මාර්ගයේ නැඹුරු වීමක් නැතුව තමන්ගේ ජීවිතය වැඩක් නැති නිෂ්ඵල දෙයක ගත කරලා මුදල් වියදම් කරලා මැදි වයසේ පැනපු කාලෙදී අන්තිමට හිගන තත්ත්වයටපත් වෙලා ඒ සියල්ල ඔක්කොම විකුණා දමලා හරි නැත්නම් තමන්ට හිමිකම් නැති වෙලා ගිහිලා මහමගට බහින්න සිද්ධ වුණා. දැන් මේ දෙන්න ඇත්තලා මගේ හිගා කාලයි ජීවත් වෙන්නේ අවසාන කාලේ. මෙන්න මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ දැකලා ඒ අවස්ථාවේදී පෙන්නනවා මහණෙනි අර මහදාන සිටුවරයයි ඒ සිටුදුවගේ නෑ සිටුවරයාගේ භාර්යාවයි දෙන්නගේ හැටි බලන්න. 80 කෝටියක් ධනෙති විච්ච දෙන්නේ. ඒ දෙන්නට නොගැලපෙන විදිහේ ජීවත් වීම නිසා ඒ සියල්ලත් අහිමි වෙලා. ඒ වගේම ලෝකෝත්තර පැත්තත් අහිමි වුණා. ওই සිටුවරයා ළමා කාලේ මහලුණා නම් අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒ සිටුවරියට අනාගාමී ඵලයටපත් වෙන්න හේතු වාසනා තිබුණා. එහෙනම් මේ දෙනම ත්‍රි හේතුව උපාදාක ලැබලා ඒ වාගේ ධර්මාභෝධය ලබන්න ඥාන ශක්තිය තිබිට දෙන්නේ. මැදි වයසේදී නැත්නම් යම් කිසි විදියක මේ තරුණ වයසේදී මහාන වුණා. අර සිටුවරේ අනාගාමී ඵලයටපත් වෙන්න හේතු තිබුණා. අර සිටුදුවට සකෘදාගාමී වෙන්න හේතු තිබුණා. අලුතරේ මැදි වයසේදීවත් පැවිදි වුණා. අද කාලේ 70 මැදි වයස කියන අවුරුදු 60ක් 70වත් මැදි වයසේ ඒ කාලේ. ඒතකොට ඒ කාලේවත් පැවිදි වුණා. අර සිටුවරයට සකෘදාගාමී වෙන්න හේතු තිබුණා. සිටුදුවට සෝතාපන්න වෙන්න හේතු තිබුණා. දැන් මේ වයස් තුනම ගෙවිලා අන්තිම මහලු වයසේ ඉන්නේ. දැන් බණක් අහලා තේරුම් ගන්න පුළුවන් හැකියාවකුත් නැහැ.
මාර්ගඵල අවබෝධයක් මේ අත්දැකීම කරන්න හේතුවක් නැහැ දැන්. හැබැයි මොලේ තිබුණත් එහෙනම් ගත බලපාලා තියෙනවා වයසට යනකොට ඇති වෙන ඉන්ද්‍රිය දුර්වලතාවය නිසා ඇති වෙන වෙනස ධර්මාබෝධයට බාධා වෙන හැටි පැහැදිලිව පේනවා. මෙන්න මේ නිසා යම් කිසි පැතුමක් හෝ පතනවා නම් ලෝකෙට ආශිර්වාදයක් කරනවා නම් නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය වෙන මේ ගත හිත දෙකටම ගත හිත ලෝකීය කියන මේ තුන හැමතැනටම අහු වෙන්නේ. මේ ආශිර්වාදයේ පැතිරෙන එක බොහොම වටිනවා. ඒ නිසා මමද සියලු ලෝක සියලු සත්‍යයකට සමහර ලාවට ඔය වැරදි ආකල්පයෙන් විවේචනය කරන්න බලාපොරොත්තු වෙනාය අහන්න පුළුවන්. ලෝකෙත් නිවන් දක්වන්න පුළුවන්ද කියලා එහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකයි මම විග්‍රහ කරලා දෙන්නේ. එහෙනම් ගස්කොළු නිවන් දක්වන්න පුළුවන් ඔය කියන විදිහට කියලා මඩ පාරවල් එහෙම ගහන්න පුළුවන්. වැරදි ආකල්පයකින් මේ අදහස් තේරුම් ගන්න නැතුව අරන්. ඒකයි මේ විග්‍රහ කරලා දෙන්නේ. එතකොට මොකද්ද මේ කියන්නේ? සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා කියනකොට මෙතන කාරණයක් තෝරා ගන්න ඕනේ. මේ සත්වයේ විදින විවිධ දුක් කරදර ඔය කොටස් හතරකින් විග්‍රහ වෙනවා. ඒ කොටස් හතරකින් විග්‍රහ වෙනකොට එතන සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් නිදුක් වෙත්වා කියලා අන්තිමට මොකද කරන්නේ? දුකෙන් මිදෙත්වා කියලා. මේ ඉස්සරත් මේ ප්‍රශ්නේ ඔය ගුවන් විදුලියේදී මම අහලා තිනවා විවිධ ස්වාමීන් වහන්සේලාගෙන් පවා අහන සමහර අය සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කියලා මෙහෙම කියනකොට නිදුක් වීමයි දුකෙන් මිදීමයි දෙකේ වෙනස මොකද්ද කියලා. ඒ වෙලාවේ අහන්න ප්‍රශ්න නැතුව දෝ අහන්නේ වෙන ප්‍රශ්නයක් ගන්න කියලා එහෙම කියපු දැන් තියෙනවා. ප්‍රශ්නෙට නම් උත්තරයක් හම්බෙලා නැහැ. ඒකට හේතුව ලෝකයට සාපේක්ෂව නම් බැලුවොත් මේකට උත්තර දෙන්න බැරි නිසායි. නිදුක් වෙත්වායි දුකෙන් මිදෙත්වායි කියන දෙක ලෝකයට සාපේක්ෂව කියන්න බෑ උත්තරය. එහෙනම් මේකට උත්තර දෙන්න නම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආර්ය මෛත්‍රී භාවනාව යන්න ඕනේ. ලෝකේ භාවනාව අනාදී බල ඉස්සරහ තිබිච්ච එක. ඒ තිබුණ එකෙන් ඔකට උත්තර දෙන්න බෑ. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? ඉතලා මේ ලෝක සත්‍යෝ ඉන්නේ ලෝකයේ කියන්නේ සියලුම දුක් ගොඩක්. දුකෝ ලෝකේ පතිට්ඨිතා කියලා. මේ ලෝකේ දුකෙහි පිහිටලා තියනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකේ දුකෙන් තොරව තියෙන එකම තැනක්වත් තියෙනවයි කියපු තැනක් අංශු මාත්‍රයක්වත් නැහැ කියන එකයි බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ. මේ ලෝකයේ තුල එක අවස්ථාවක ගොම පිටක් නිය පිටට අරගෙන බුදු පියාණන් වහන්සේ වික්ෂූන්ගෙන්ට දේශනා කරනවා. මානි මෙන්න මෙච්චර තරම් දෙයක්වත් ලෝකේ හොඳයි කියලා ගන්න දෙයක් තියෙනවා නම් හොඳයි කියලා ඉන්න තරක් තියෙනවා නම් තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්න හේතු නැහැ. එච්චර තරම්වත් දෙයක් මේ ලෝකේ නැහැ කියලා. එනම් මේ ධර්මානුකූලව බලනකොට ලෝකෝලි හොඳම ලෝකයක් කියලා තියෙනවා නම් කියන්නේ සුද්ධාවාස ලෝකය. අවිහාතප්ප සුදාස සුදාසී යකනිට කියන මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක තමයි මේ 31 තලයක් තියෙන සියලු මේ සක්වලක ලෝකෝලි හොඳම ලෝක හැටියට නිගමනය කරලා තියෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ ඒ ගැන පෙන්නන්නේ එක්තරා වික්ෂුන් වහන්සේ නමක් අනාගාමී ඵලයටපත් වෙලා දැන් උත්සාහයේ වීර්යය එතන නොකර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අහනවා. ඇයි මහාන දැන් උත්සාහ කරන්නේ නැත්තේ? ස්වාමීනි කොහොමත් මම දැන් අනාගාමී බව දන්නවා. ඉතින් කොහොමත් මම සුද්ධාවාසයේ උපදී. ඒදි ඉවර වෙනවනේ. මට හිත ප්‍රශ්නයක් නැහැ නේද දැන් කියලා. බුදු පියාණන් වහන්සේ අහනවා. මහාන අතේ අසුචි ගෑවිලා තිබිලා දැන් පිහිදා ගහම යවකින්. පේන්න අසුචි නැහැ. ඉම්බහම මොකද වෙන්නේ? සුවඳද? නෑ ස්වාමීනි ගඳයි. පේන්නේ නැතුවට අතේ අසුචි තියෙනවා. ඔය සුද්ධාවාසී තොන්නහම හිතා ගන්න.
එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවද ඒ සුද්ධාවාසවත් අසුචි ගතෙන් අහක් වෙච්ච සෙනක් කියලා. අන්න එහා සමානව පෙන්වුවේ මොකද? ඊතරවත් හිත තියන්න සුදුසු නෑ කියන එකයි පෙන්වුවේ. එහෙම තියන්න ගැලපෙන්නේ නෑ. එහෙනම් ලෝකේ කොතනකවත් හොඳයි කියලා හිත තියන්න එපා කියන එකයි පෙන්වුවේ. එකින් එක කෙලවර කරලා හරිහත්යෙන් සියලු ලෝකේ පිළිබඳ බලාපොරොත්තු අත්හැරලා දාමණ්ඩයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්‍රමානුකූලව කරින් අරිහත් ඵලයෙන් සිද්ධ වෙන දෙයක්. නමුත් ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ දෘෂ්ටියටපත් වෙන්නේ නැතුව. අපි යථාර්ථය දැකලා තියෙන්න ඕනේ. කරගන්න බැරි වුණාට සුදුසු වෙලාවෙදි සිද්ධ වෙයි. නෝ කාරණේ හරියට තේරුම් අරගන්න ඉන්න ඕනේ. මේ ලෝකේ හොඳයි කියලා තියක් තියනවා කියලා ගන්න වැරදි ආකල්පයන්ගෙන් මිදෙන්න ඕනේ. නමුත් අපිට අවශ්‍යතාවයන් නිසා මේ දේවල් කරනවා. හොඳ නිසා නෙමෙයි. නොකර බැරි නිසා. අන්නේ කාරණේ තේරුම් ගන්න කටයුතු කරගන්න ඕනේ. එතකොට ඒකත් කියලා දෙන්න නම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා. දැන් වැසිකිළිය හොඳද නරකද කියලා අහනවා. වැසිකිළිය කැමතිේ පවතින එකක්ද කියලා අහනවා. නෑ වැසිකිළිය අට්ටියේදී හරායේදී jigucchati කියන තුනෙන් කොයි එකටද අහු වෙන්නේ කියලා අහනවා. ඒකාන්තයෙන් අට්ටියේදී හරායේදී jigucchati කියලාම කියනවා. ඇයි නෝ වැසිකිළිය හදන්නේ කියලා අහනවා. ඇයි දවස් ගානේ යන්නේ කියලා අහනවා. මොකක් කියන්නද? එහෙනම් ඇයි යන්නේ ඇයි හදන්නේ? පිරිහිදු හින්දාද හොඳ හින්දාද? පිළිකුල් නැති හින්දාද? නෑ ඒවා ඔක්කොම තියෙනවා. නමුත් මේ ජීවිත කාලයේ කවදා හරි අනුපතිශේෂ නිර්වාණයකින් තැනපත් වෙනවා නම් යම් කෙනෙක් මේ මනුස්ස ලෝකේ ඉන්නවා නම් ඉන්න කමි මිනිස් කය දරාගෙන මේ කුණු ගොඩ වල ටික ගිහින් දවන්න තැනක් තියෙන්න ඕනේ දවස ගාන. ගඳ ගහනවා තමයි පිරිසිදු එකක් නෙවෙයි. ඒක හොඳයි කියන ලැජ්ජා විය යුතුයි. ඒකේ ඉන්න උනොත් එහෙම හරි පිළීමකටපත් වෙන්නේ. දාදනම් උගත් දුරට පිළීම පේන්නේ නැහැ. මොකද එක එක විදියට සුද්ධ කරලා සුවඳ ගහනවා කියලා ඒකෙන් දාලා. එන් ගියාම ඉබේබා පහ කරලා ඉන්නේ. වඩ විඩාවේ. මල් සුවඳයි අරවම වගේ එක එක જાති සසායනික දේවල් දාලා. ඔය එකක්වත් තිබිච්ච ගමේ ගොඩේ වලවැසි කිරියක් ගැන හිතලා බලන්න පොඩ්ඩක්. ඇයි ඒක හදාගන්නේ? ඇයි ඒකට යන්නේ? සුවඳ හින්දාද? හොඳ හින්දාද? නෑ ඒකත් අට්ටියේදී හරාජ්ජි කුච්චරි පැහැදිලිව පේනවා. නමුත් ඉස්සෙල්ලා හදන්නේත් වැසිකිළියේ. ගමේ ගොඩේ ගියක් හදනකොට. දවස් ගානේ යන්නේත් වැසිකිළියේ උදේ පාන්දරත් ගිහිල්ලා එන්නේ දෙන්නේ. ඇයි නරකනා යන්නේ කියලා හොත් උත්තරේ මොකක්ද? නොගිහින් බැරිකමට. නොහදා බැරිකමට හැදුවා. නොගිහින් බැරිකමට යනවා. හොඳින් දැනන්නේ නෙමෙයි. ඔන්න ඔය වැසිකිළිය පාවිච්චි කරන ක්‍රමවේදී දැනගෙන ඕන පින් කරන්න. සමහර අය වරද්දලා ගන්නවා මේ පින් කරන එක තට්ටියේදී හරාජි jigucchatiද කියලා අහන. වෙන මොකද්ද? එන කරන්නේ මොකද? ආයුෂ වර්ණයේ සැපේ බලයේ පරිභාණිය කියන මේ කාරණා ටික නිවන් දකින්න අවශ්‍ය නිසා කරනවා මිසක් වෙන හේතුවකට නම් කරනවා නෙමෙයි. ඒ නිසා හොඳයි. දැන් මම මේක රිවිට ඉස්සරහ උපමාවක් පෙන්නලා තියෙනවා. කුණු මඩවලක වැහලා ඉන්නවා යම් කිසි මිනිස්සෙක් ගොඩේ ඉන්න විදියක් නැතුව. ආධාරකයා ගොඩේ ඉන්නේ නැහැ. ඔහොම ඉන්නකොට දකින්න අතර මොන හරි පයට අහු වෙනාර මඩ ආසේ තිබිලා. අර කුණු වලින්ම කුණු ගෑවිච්ච. මඩ තැවිරිච්ච කබය. කබය නම් හයිය තියෙනවා හැබැයි ජරා ගොඩක් තමයි තියෙන්නේ. හැබැයි සන්තෝෂ වෙනවා මොකද? උඩ තියෙන ගහකට හරි මුලකට හරි මේක පටලවලා මේක හෙල්ලලා උඩ දෙන්න එකක් අහුරා නිකන් සන්තෝෂ වෙනවා. බොහොම සන්තෝෂයෙන් ගන්නවා කම්බි. හැබැයි ජරා හොඳ එකක් නන් නෙමෙයි. මේක හෙල්ලලා ගොඩට එනවා. ගොඩට ආවට පස්සේ මොකද හිතන්නේ? ආයෙතර කම්බි අල්ලන්නවත් හිතෙන්නේ නැහැ. හැබැයි ගොඩට එනකන් අතාරින්න හිතෙනවා. අතහැරලත් බෑ. එන අල්ලාගෙන ඉන්නේ කැමැත්තෙන් හොඳින්ද? හොඳයි හින්දා. අට්ටියේදී හරාජි jigucchati රවණ හින්දා. නෑ. ඒක දන්නවා. අතහැරියොත් වැටෙනවා. ආයෙ වලට. ගොඩට එන්න අවශ්‍ය නිසා අන්නේ කුණු කම්බි අල්ලා ගන්නවා වගේ තමයි බුදුරජාණන් වහන්සේ වෙන ධර්මයක් අල්ලා ගන්න ඕනේ කොහොමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔය උපමාව ওই විදිහට දීලා නෑ. මම ඊයේ ගැලපෙන්නේ කි ඔය විදිහට එකක්. බුදුරජාණන් වහන්සේ වෙන්නේ
මාන්නි ධර්මයක් තොරුවට උපමා කරනවා ඊතරෙන් විදිහක් අල්ලා ගන්න නෙවෙයි කියේ. එහෙම දේශනා කරන්න හේතුව ඒකයි. පින්දහම් කරන්නේත් එහෙමයි. ඒවා හොඳයි කියලා අල්ලගත්තොත් අපි මුලාවටපත් වෙනවා. ඉතින් ඕවා ඉතන තේරුම් අරන් ඉන්න ඕනේ. ඒතර මොකද්ද මේ අපි කරන්නේ? දුක්ඛෝ ලෝකේ පතිත්‍ිතා කියලා පෙන්නපු මේ ලෝකේට අයිති. යම් කිසි කොටසක් ඇත්නම් ඒ සියල්ලම. පැවැත්ම තුළ තියෙන සියල්ලම. දුකෙන් පිටලා තියෙනවා. අන්නේ තියෙන දුක වල තමයි අපි දකින්න ඕන. ඔය හැමතැනම දුකක් දැක්කේ නැත්නම් සැපයි කියලා මුලාවටපත් වුණොත් අපිට නිවන් දකින්න බෑ. ඒ කැලේ තියෙනකම් බාධා. ඒ කැලේ හරියට දැකලා තියෙන්න ඕන. එතකොටයි ඒකෙන් මිදි යන්න පුළුවන්. එතකම් මිදිලා යන්න පුළුවන් කමක් නැහැ. සැපකුත් මේකේ තියෙනවානේ කියලා අල්ලාගත්තොත් ඒ තහක්කල් විතර ගැටි ඉන්නවා මිසක් මිදිලා යන්න බැරුව යනවා. සැපවාසීන් පෙළෙන මායාවක් ලෝකේ තියෙනවා මේක තමයි මරවුල කියලා දැක්කොත් නම් ටික මිදෙන්න හම්බ වෙයි. ඒකයි දකින්න ඕනේ. එහෙනම් මේ ලෝකේ මොකක් නිසාද අපිට මේ නිවන් දකින්න ඕනේ? දුකෙන් පෙළෙන නිසා. කොතන ගියත් මොනවා හරි දුකක් තියෙනවා නම් ඒකෙන් පෙළෙනවා නම් පිළි ඉන්න එකේ තේරුවක් නෑ. පිළි පවතින පැවැත්ම මහා වදයක්. ඒ පැවැත්ම ගොඩ නගන එකක් දුක ගොඩ නැගීම. එහෙනම් මෙන්න මේකෙදි මේ පිළීම සිද්ධ වෙනකොට පිළෙන්නේ නැති තැනක් ලෝකේ නෑ වාගේම තවත් දෙයක් තියෙනවා. යමක් ලෝකේ අයුක්තියද අසාධාරණද පවුද? ඒ හේතුවේ ඵලයේ වශයෙන් හටගන්න එක විශාල පිළීමේ වැඩි. අධික පිළීමක් තියෙනවා. අන්නේ පිළීම මහා භයානකයි. තද බලම පිළීම. ඉතෙලාම අත්තර ගන්න ඕනේ. සියලු දුක් එකපාර අත්තරින්න බෑ. දුකට හේතු අත්හැරපුවාම දුකකින් මිදෙන්න හම්බ වෙනවා. සියලු දුක් වලට හේතු අත්හැරියා නම් අරිහතුන් වහන්සේ. එහෙනම් ඵලයේ නැවත හටගන්න තියෙන නිසා තියෙන ඵලයේ ගෙවිලා ගියාට පස්සේ අනුපරිසේස ඉන්ද්‍රවාන් ධාතුවේ පිරිනවම් පානවා මිසක් නැවත ලෝකේ හා සම්බන්ධයක් නැහැ. සියලු දුක් හා සම්බන්ධ ඉවරයි. අන්න එතනයි කවුරුහට හැමදෙනාම බෞද්ධයෝ එල්ල කරලා සිටියේ තැන. ඒ වුණාට එතෙන්ට එන්න බෑ එකපාර. එහෙනම් මොකද වෙන්නේ? යම් දස අකුසලයක් හේතු කොටගෙන ලෝකෙට මහ මුලාවටපත් වෙලා ලෝකෙ හොඳයි කියලා ඒක හොඳ ලෝකෙ බදා ගන්න. මම කරගන්න මගේ කරගන්න හිතාගෙන දස අකුසල් වලින් දැඩි වැඩ, ජඩ වැඩ, බඩු වැඩ කරනවා නම් අනුට ගිනි දෙනවා නම් තිරිසන් වැඩ කරනවා නම්, പ്രേත වැඩ කරනවා නම්, අසුර වැඩ කරනවා නම් මෙන්න මේ જાතිය කරන බුද්ධලයාට හම්බෙන තැනක් තියෙනවා. මහා දුක තියෙන සතර ආපා දුකයි හම්බ වෙන්නේ. ඒක තමයි මේ එක්ටි තලිය තුලින් ලොකුම දුක් තියෙන දැන. සතර ආපා දුක. එහෙනම් යම් කිසි බුද්ධිරෙක් මේ ආර්ය ධර්මයේ අහලා තේරුම් ගත්තාම ඉස්සෙල්ලාම නිදහස් වෙන්න තැනක් තියෙනවා. දස අකුසලයන් බලවත් සිද්ධ කිරීම නිසා හටගන්න සතර ආපා දුකයි ඉස්සෙල්ලා නිදහස් වෙන්නේ. පළවෙනි නිදහස් වීම නිදුක් වීම ඔන්න ඕකයි. එහෙනම් සෝතාපන්න ඵලයේ ලැබුවාම සදහටම සතර ආපාය යන්නේකින් නිදහස්. ඔන්න සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා කියන එකේ අර්ථය. සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. අපි එකක් ගත්තා. එතකොට මොකද වෙන්නේ? හැබැයි ඒකෙන් නිදුක් වුණා කියන தත්ත්වය තේරුම් ගන්න ඕන. අර මහා දුක් ගින්නයි වේරුනේ. සතර ආපාගත දුකෙන් නිදහස් වුණාට. තවත් තේරෙන එකක් තියෙනවා මහා දාහයක්. ඒක සෙල්ලම් වැඩක් නන් නෙමෙයි. අතනින් අහක් වෙලා ගියානේ සම්පූර්ණ සුව වුන්නේ නැහැ. ඊළඟ ලෙඩේ තමයි කාම රෝගය. කාම දාහය. ඒකෙන් පිළිලා තමයි මුග දෙනෙක් වහ බොන්නේ බෙල්ල වැල් දාගන්න. සියදිවි හානි කරගන්නේ තරන්න බැරුව. ඒක දේශි රෝගයක් එකක් නෙමෙයි. රෝගාතනින් බලවත්ම රෝගී. අනික් රෝග වලට මේ ලෞකික අසි තියෙන මේ ලෝකේ තියෙන බෙහෙත් දීලාවත් හොඳ කරගත්ත හැකියි. ඔය කාම රෝගීට මොකද කරන්නේ? යථාර්ථයේ ධර්මයේ තුලින් දැකලම අසාරත්වයන් ලෝකේ දැකලම ඒකේ ඇදලා දාන්න මර උගුලක් නෙමෙයි කියලා දැකලම ඒකෙන් මිදෙන්න ඕනේ බොහොම අමාරුයි. එකපාරේ යන්න බෑ. ඒකයි දෙපාරකට යන්නේ ගෙවලා දාන්න.
සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන එකපාර ගෙව්වට. කාමරාග ව්‍යාපාද කියන දෙක එකපාර ගෙවන්න බැරි මහා බලවත්. ඒක ගෙවෙන්නේ දෙපාරකට. සකෘදාගාමි කියන මාර්ගඵලිය ලබනකොට ඔය කාමරාග ව්‍යාපාදික තුනී වෙනවා මිසක් එකපාර විදිලා යන්නේ නැහැ. ඒකේ තියෙන ස්වභාවය. මෙන්න මේ කාමරාග ව්‍යාපාද තියෙනක කාම 10යන්ගෙන් හදවත දැවෙනවා. කය දැවෙනවා. දරන්න බැරි වෙහෙසක් අමාරුවක් එනවා. ඒ කාම ලෝකයට යම් වටිනාකමක් දුන්නේ නැත. ඒ කාම ලෝකෙට ප්‍රිය කරනවා. තමයි ප්‍රිය කරන වස්තුවක් වශයෙන් සැලකනවා. මොකද සංඥා චිත්ත දෙකෙන් තමයි මිදිලා නැති නිසා. දෘෂ්ටිය මිදුණා සංඥා චිත්ත දෙකෙන් මිදිලා නැතුවා. කාම සංඥා කාම හිත් පහළ වෙනවා. ඒවා තමයි ප්‍රිය වශයෙන් මනාප වශයෙන් දැනෙනවා, වැටහෙනවා. ඒ නිසා තමයි බුද්ධලයා ඒවට වැදිලා ඒවා මම කරගන්න, මගේ කරගන්න තවත් දඟලන්නේ. ඒව ඇසුරු කරන්න ප්‍රියමනාපයි. යම් තරමක් යමකට ප්‍රියමනාපද ඒවට පහර වදිනකොට ඒ තරමට දුකයි. ඒ තරමට දාහ ගින්න නැගෙනවා. වේදනාව විඳිනවා. දුක් වේදනාවෙන් පෙළෙනවා. වේදනාවෙන් පෙළීමට කියන අපි රෝගයෙන් පෙළෙනවා කියලා. අන්න රෝගේ. අනික් රෝග වල වේත්ති වුණාට දේශියෙන් බේරා ගන්න. අනික් වෛද්‍යවරු කටහල වල හරි වේතක් දාලා හරි හොඳ කරන්න පුළුවන් වුණාට ඉන්ජෙක්ෂන් එකක් ගහලා හරි හොඳ කරන්න පුළුවන් වුණාට මේ කාම රෝගෙත් නම් ඉන්ජෙක්ෂන් ගහලා කටහල බේතුවක් කරලා මේ කරින්ද බෑ. තවන් විසින්ම ධර්මාභෝධය ලබාගෙන ප්‍රගුණ කරලා මේකෙන් මිදෙන தත්ත්වය කරගන්න ඕන. අනික් අයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උපනිශ්‍රේ ලබාගෙන තමාම කරගන්න ඕන. ත්‍රිදරත්නි ආශිර්වාද උපනිශ්‍රේ මේ සියල්ල ඕනේ. ඒවා ලබාගෙන තමා උත්සාහයෙන් වීරියෙන් යුක්තව ධර්මයේ සිහි කරලම එතෙන්ට එන්න ඕන. ඒ අවබෝධය ලබන්න ඕන. අන්නේ අවබෝධය ලබා ගත්තාම අර දැවෙන තැවෙන දාහේ නැති වෙලා යනවා. තා කාම නැති වුණේ නෑ ඉවර. මහා බලවත් තිබිච්ච බලාපොරොත්තු නැති වෙලා යනවා, විදිලා යනවා. එහෙම අවස්ථාවක් එනවා. ඒක දිනවා සකදාගාමි වෙනවා කියලා. අන්න ඊට පස්සේ අර මහා පෙළෙන දාහේ නැති වෙනවා. වේදර කවුරු හරි බැන්නොත් දොස් කිව්වොත් දරා ගන්න බෑ. වහබොන්න හිතෙනවා. ඒක ගහමරා ගන්න හිතෙනවා. මෙතෙන්ට ආවට පස්සේ එහෙම හිතෙන්නේ නැහැ. ඒක දුකක් බව දන්නවා. ලෝකේ ඉන්නකන් හැටි ඔහොමනේ. මොනවා කරන්නද? විඳෝ ඉන්නවා. කාලකණි ජීවිතේ. ඔන්න ඔය ඉතලා යන්නේ. ඊට ඉහාට තව 20 යන්නේ. දැවෙන තැනිය බොහොම අඩුයි. මෙන්න මේ තැවීම අඩු වෙනකොට මෙන්න මේකට කියනවා පෙළීම අඩු වෙනකොට මේ රෝගේ කාම රෝගයෙන් නිදහස් වුණා. පෙළීමෙන් නිදහස් වුණා. මෙන්න මේකට කියනවා රෝගයක් කියලා. කාමයේ රෝගයක්. අන්න ඒකෙන් නිදහස් වීම තමයි නිරෝගී වීම කියන්නේ. සකදාගාමි ඵලයෙන් ලැබෙන නිරෝගීත්වය ඔන්න ඕකයි. හැබැයි ඒකේ නිරෝගී වුණාට තව ධර්මයේ අග්‍ර වුණේ නැහැ. ධර්මයේ හොඳයි කියලා පිළිගන්න. ධර්ම මාර්ගයේ යනවා. තව කාමියෝ ඉක්ම ගිහිල්ලා. කාම රාග වලින් එහාට ගිහිලා ඉතින් ධර්ම රාගය අග්‍ර කරගන්න තැන තව ගියේ නැහැ. ඔය එකක්වත් අග්‍ර කරන්න දෙයක් නැහැ. අවසානයේදී ඔක්කොම අහ කරනවා. අනුපිළිවෙලි යන්නේ. අන්නේ ධර්ම රාගය අග්‍ර කරන තැනක් එනවා අන්තිමට. තව යනකොට. ධර්මයේ තියනවා නම් ධර්මයේ අහන්න තියනවා නම් ධර්මයේ ගැන කතා කරනවා නම් ධර්මයේ ඇසුරු කරනවා නම් සමාධි සුවයෙන් ඉඳ තියනවා නම් මට කොච්චර හොඳද? අන්න එහෙම අදහසක් ඇති ඒක අග්‍ර වෙනවා. අන්නේ අග්‍ර වෙන්නේ අනාගාමී ඵලයටපත් වුණා. අනිත් තමයි නිවන් සුවය කියන එක දැනෙන්න පටන් ගන්න. නිවෙන්න සුවයි. අත්හැරෙන්න මිදෙන්න නොවැළෙන්න සුවයි කියා දැයි. විවේක නිසිත වෙන්නට කොච්චර සාන්තද ප්‍රණීතද. රාගය කියන එක කොච්චර දාහ ගිනිද. විරාග නිසිතව ඉන්නවනම් කොච්චර සාන්තද ප්‍රණීතද. ඔහොම දැනෙන්න පටන් ගන්නවා. මේ ලෝකයේත් එක්ක ඇසුරු කරමින් කාම වස්තු ඇසුරු කරමින් පොරබදවදා ඉන්නේ කොච්චර කරදරයක්ද.
ඒකේ නිදහස් වෙලා ඉන්නවා නම් කොච්චර සාන්තද ප්‍රණීතද? නිරෝධ නිසිතද? අන්න දකින්න. මේ රාග දේශ මොහයන්ගේ වරිතෙච්ච ලෝකයයි කියලා එකතු වෙලා ඇදි ඇදි ගැටි ගැටි හැපි හැපි ඉන්නවට වඩා ඒ බඳු වාගෙන් අහක වෙලා ඉන්න තියෙනවා කොච්චර සාන්තද ප්‍රණීතද? සංසාරිකයන්ගේ වෙන් වෙලා ඉන්නේ කොච්චර සාන්තද ප්‍රණීතද? ඔන්නේ අදහස එනවා. ඔස්සග්ග පරිණාමී කියලා අපි ඔකට කියනවා. විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඔස්සග්ග පරිණාමී මෙන්න මේ කාරණා හතරෙන් යුක්තවන යම් ආර්ය මාර්ගයක් ඇතනම් ඒ ආර්ය මාර්ගයේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා විශේෂයෙන් දකින්න අවස්ථාවක් එයි. ඒකට පත්වීම හරි සාන්තයි ප්‍රණීතයි එතන ඉන්දැස් නම් ඒ ඇතුලේ ඉන්දැස් නම් කොච්චර හොඳ කියලා අවස්ථාවක් එනවා. මෙන්න මේක තමයි කියන්නේ ආර්ය විනයේ සුවපත් භාවය කිය. කාම රෝගේ සුව වුණා. ද්වේෂ ගින්න නැති නිවිලා ගියා. ආයි කවදාවත් ද්වේෂ ගින්නක් හට ගන්න නැහැ උත්තමයන්. දැවෙන්නේ නැහැ. දාහගිනි නිවුණා. කාමයේ අග්‍ර කරන එක නැතිව ගියා. ධර්මයේ අග්‍ර කරන සත්‍යයටපත් වුණා. ධර්ම සමාධිය වැඩෙනවා. ධර්ම සමාධි සුව වෙන්න පටන් ගත්තාම කියනවා සුවපත් වෙනවා. මෙන්න මේකට කියනවා සුවපත් වෙත්වා. මොකද අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා. එන තව මොකද්ද තියෙන දුක? රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන විපාකස්කන්ධයක් තියෙනවා. මෙන්න මේ විපාකස්කන්ධේ තමයි ඒ කියන්නා වූ අර ඉතුරු වෙලා තිබිච්ච දුක. අරිහතුන් වහන්සේලා ඔන්නේ දුක්ඛන්දරාවෙන් ස්කන්ධ බාහිරේවත් ස්කන්ධ බර තියෙනවා. ඉතින් උන්වහන්සේත් ස්කන්ධ නිසා විඳින දුක විඳිනවා. මොනවා කරන්නද? විපාකේ ඉවර වෙනකම්. සේවකයාට පරි ලබා දෙනකන් සේවකයා බලා ඉන්නවා වාගේ උන්වහන්සේ ජීවිතයේ අවසානයේ බලාපොරොත්තු වෙ ඉන්නවා කියලා කියනවා. දුකෙන් නිදහස් වෙන්න. අනිකාට එහෙම බෑ ජීවිතේ ඉඳයි බලාපොරොත්තු වෙන්න. වෙනස ඔකයි රහතන් වහන්සේගේ. රහතන් වහන්සේ ජීවිතයේ අවසානයේ නික බලා ඉන්නවා. ලෝකයා ජීවත් වෙලා ඉඳ බලාපොරොත්තු වෙන්න. ලොකු වෙනසක් වෙනවා. අන්න අරිහත් ඵලයටපත් වුණාම ওই සියලු දුකෙන් මිදීම බලාපොරොත්තු වෙලා ඉන්නවා. අවසානයේ මොකද්ද? ඒ සියලු ස්කන්ධ වාරයෙන් නිදහස් වීමේ දුකෙන් මිදීම. එහෙනම් තමයි කියන්නේ අරිහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා කිය. ඒ කියන්නේ ඊට පස්සේ ආයේ කතා කරන්න දුකක් නැහැ. සියලු දුකෙන් කෙලවරයි. සියලු ලෝකෙ නිදහස්. මේ තමයි නිවන් මඟ කෙලවරට යන හැටි. ඉතින් ඔක තේරුම් ගන්න ඕනේ.